මේ කුප්පියන්නේ ක්‍රේනියල් සම්බන්ධයෙන්. එතකොට ක්‍රේනියල් කුප්පිය ගැන යම්කිසි අවබෝධයක් ගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බ්‍රේන් ස්ටෙම් එක සහ ස්පයිනල් කෝඩ් එක ගැන දහසක් තියෙනවා. ඒ වගේම බ්‍රේන් ස්ටෙම් එකේ තියෙනවානේ බ්‍රේන් එක, පොන්ස් එක සහ මෙඩල් ඔබ්ලොංගේට් එක. අන්නේ ස්ට්‍රක්චර්ස් තුනේ ක්‍රොස් සෙක්ෂන්ස් ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒත් එක මේ අදාළ ක්‍රොස් සෙක්ෂන් අපි කතා කරනවා මේ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ. එතකොට මම මේ කුප්පිය ගැන පොඩි දෙයක් කියන්නම්. මේකේ මම රෙකෝඩින් එකට අමතරව පින්තූර වගේක් දාලා තියෙන. ඒ ප්‍රසන්ටේෂන් එක විදිහට යන්නේ පින්තූර වගේක්. ඒ පින්තූරයත් එක්ක ඔයගොල්ලන්ට දහසක් ගන්න පුළුවන් කියන දේත් එක්ක ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ළඟ කුප්පි නෝට් එක තියෙන්න ඕනේ. ඒ වගේම මම කියන සමහර කරුණු නැති වුණොත් ඒක ලියා ගන්න කොළ කැලලක් තිබ්බනම් ඇති. හරිද? අපි ඉස්සරහට යමු. සෙන්සරි පාත්වයක් ගැන කියද්දී ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍ය සෙන්සරි පාත්වයක් කියලා කියන්නේ අපේ ඇඟට දැනෙන මොකක් හරි සෙන්සේෂන් එකක් මේ සෙන්සරි කෝටෙක්ස් එකෙන් අඳුර ගන්න ප්‍රොසෙස් එකනේ සරලව. හරිද? ඒතකොට දැන් මේ ගැන කතා කරද්දී අපි සාමාන්‍ය පෙරිෆරල් නර්ව් එක ගැන කතා කරමුකෝ. ඒ දැන් අපි අතර දැනෙන මොකක් හරි සෙන්සේෂන් එකක් ඒ නර්ව් එක දිගේ ගිහිල්ලා ස්පයිනල් කෝඩ් එකට එන්ටර් වෙනවා. ස්පයිනල් කෝඩ් එක දිගේ ඇසෙන්ඩ් වෙලා එයා යනවා සෙන්සරි කෝටෙක්ස් එක දක්වා. මේ විදිහට ගිහලා අඳුරගන්නේ. එතකොට ඔයගොල්ලෝ ට්‍රැක්ස් බලලා ඇති. ට්‍රැක්ස් වලට අදාළව ඒ කොටස ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. එතකොට අපි දැන් කතා කරන්නේ ක්‍රේනියල් නර්ව්ස් වල සෙන්සරි පාත් එක ගැන කතා කරාම දැන් උදාහරණයක් විදිහට කතා කරනවා ට්‍රයිජෙමිනල් නර්ව් එක. ට්‍රයිජෙමිනල් නර්ව් එක සප්ලයි වෙන ට්‍රයිජෙමිනල් නර්ව් එක අරන් එනවා ෆේස් එකේ ජෙනරල් සෙන්සේෂන්. ඒ කියන්නේ පේන්, ටෙම්පරේචර්, ටච් ප්‍රෙෂර් කියන ජෙනරල් සෙන්සේෂන් අරන් එන්නේ මේ ට්‍රයිජෙමිනල් නර්ව් එක හරහා. එතකොට මේ නර්ව් එන්ඩින්ග්ස් වලින් ගන්න සෙන්සේෂන් එක එයා අරන් යනවා සෙන්සරි ගැන්ග්ලියන් එකට. හරිද? මේ සෙන්සරි ගැන්ග්ලියන් එකෙන් යනවා බ්‍රේන් ස්ටෙම් එකේ තියෙන බ්‍රේන් ස්ටෙම් එකේ අදාළ ලෙවල් එකේ තියෙන නියුක්ලියස් එක දක්වා යන අතර ඒ නියුක්ලියස් එකෙන් පටන් ගන්න සෙන්ට්‍රල් ප්‍රොසෙස් ඇසෙන්ඩ් වෙනවා කොහෙටද? තැලමස් එකට. තැලමස් එකෙන් පටන් ගන්න ඊළඟ නියුරෝන් එක සෙන්සරි කෝටෙක්ස් එක දක්වා යනවා. එතකොට මේ ප්‍රොසෙස් එක තමයි සෙන්සරි පාත්වය කියලා අපි කතා කරන්නේ. අපි මොඩ පාත්වය ගැන කියද්දි කියනවා සාමාන්‍යයෙන් අපි මොඩ පාත්වය කියලා කියන්නේ අපේ ප්‍රෙසෙන්ටල් ගයිරස් එකේ ඉඳන් එන සිග්නල් එක මසල් එකක් දක්වා යන පාත්වය එකනේ. එතකොට අපි ට්‍රැක්ස් වලදී ඉගෙන ගන්නවා ප්‍රෙසෙන්ටල් ගයිරස් එකේ ඉඳන් එන සිග්නල් එක කෝටිකෝ ස්පයිනල් ෆයිබර්ස් හරහා පල්ලෙහාට බ්‍රේන් ස්ටෙම් එක එවැම ස්පයිනල් කෝඩ් එක හරහා ගිහිල්ලා අදාළ එක ස්පයිනල් කෝඩ් එකක ලෙවල්ස් වලදී ඒගොල්ලෝ පෙරිෆරල් නර්ව්ස් විදිහට මසල්ස් වල සප්ලයි වෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රේනියල් නර්ව්ස් ගැන කතා කරද්දී අපි කියනවා සාමාන්‍යයෙන් සෙරිබ්‍රල් කෝටෙක්ස් එකේ ඉඳන් කියන්නේ සෙරිබ්‍රල් කෝටෙක්ස් එකේ ප්‍රෙසෙන්ටල් ගයිරස් එකේ ඉඳන් එන සිග්නල් එක එනවා කොරෝනා රේඩියේටර් හරහා ඉන්ටර්නල් කැප්සියුල් එක දක්වා. ඉන්ටර්නල් කැප්සියුල් එකේ ජීනු කියන පාර්ට් එක හරහා ගිහිල්ලා එයා කෝටිකෝ නියුක්ලියර් ෆයිබර්ස් විදිහට එනවා කොහෙටද? බ්‍රේන් ස්ටෙම් එකේ එක ලෙවල්ස් වල තියෙන මෝටර් නියුක්ලියස් දක්වා එනවා. මේ එද්දි ඒ කියන්නේ මේ කෝටිකෝ නියුක්ලියර් ෆයිබර්ස් සාමාන්‍යයෙන් අපි හිතන්න උදාහරණයක් විදිහට දකුණු පැත්තේ මෝටර් නියුක්ලියස් එක කියලා. මේ දකුණු පැත්තේ මෝටර් නියුක්ලියස් එකට සාමාන්‍යයෙන් වම් පැත්තේ සහ දකුණු පැත්තේ කියන දෙපැත්තෙම තියෙන කෝටෙක්ස් වල ඒ කියන්නේ දෙපැත්තෙම තියෙන මෝටර් කෝටෙක්ස් වලින් සිග්නල් එක එනවා. සාමාන්‍යයෙන් මේ සිග්නල් එක එනවා. ඊට පස්සේ එතනින් එන පටන් ගන්න ලෝ මෝටර් නියුරෝන් එක අදාළ මසල් එක දක්වා යෑම සිද්ධ වෙනවා. හරි, අපි දැන් ක්‍රේනියල් නර්ව්ස් ගැන කතා කරමු. ක්‍රේනියල් නර්ව්ස් ගැන කතා කරද්දී අපි කියනවා ක්‍රේනියල් නර්ව්ස් පැස් 12ක් තියෙනවා. ඒතර අපි මේ 12 බෙදනවා පියර් සෙන්සරි, පියර් මෝටර් සහ මික්ස් නර්ව්ස් විදිහට බෙදනවා. මෙතනදී පියර් සෙන්සරි නර්ව්ස් තුනක් ගැන කතා කරනවා. ඒ කියන්නේ පළවෙනි නර්ව් එක, දෙවෙනි නර්ව් එක සහ අටවෙනි නර්ව් එක තමයි අපි පියර් සෙන්සරි විදිහට කතා කරන්නේ. ඒ කියන්නේ මොනවාද? ඔල්ෆැක්ටරි නර්ව් එක, ඒ වගේම ඔප්ටික් නර්ව් එක සහ වෙස්ටිබියුලර් නර්ව් එක තමයි පියර් සෙන්සරි නර්ව්ස් විදිහට අපි කතා කරන්නේ. මේක අපි ලේසියෙන් මත තියාගන්න පුළුවන් ඔයගොල්ලෝ 128 මත තියාගන්න. ඒත් එක්කම කතා කරනවා මික්ස් නර්ව්ස් ගැන. මික්ස් කියන්නේ මේගොල්ලන්ගේ මෝටර් කම්පොනන්ට් එක සහ සෙන්සරි කම්පොනන්ට් කියන කම්පොනන්ට්ස් දෙකම තියෙනවා. එතකොට මේකට උදාහරණ තමයි ෆේෂල් නර්ව් එක, ට්‍රයිජෙමිනල් නර්ව් එක, ෆේෂල් නර්ව් එක,
ග්ලොසොෆැරින්ජල් නර්ව් එක සහ වේගස් නර්ව් එක. එතකොට මෙතන නර්ව්ස් හතරක් තියෙනවා. පස්වෙනි නර්ව් එක, හත්වෙනි නර්ව් එක, නවවෙනි නර්ව් එක සහ 10 වෙනි නර්ව් එක. ඒ කියන්නේ අපි එකට ගත්තාම 5790. සෙන්සරි නර්ව්ස් අපි කතා කරනවා 128 සහ මික්ස් 5790. ඔන්න ඔය දෙක මතක තියාගන්න අනිවාර්යයි. ඊට පස්සේ ඉතුරු ඔක්කොම නර්ව්ස් තමයි මෝටර් නර්ව්ස් විතර ගන්න. කියන්නේ පියර් මෝටර් නර්ව්ස් විතර ඉතුරු ඔක්කොම නර්ව්ස් අපි කතා කරනවා. ඒ කියන්නේ ඔකියුලර් මෝටර්, ට්‍රොක්ලියර්, ඇබ්ඩෝසන්, ඇක්සසරි සහ හයිපෝග්ලොසල් නර්ව්ස් ගැන කතා කරනවා. ඒ ඔක්කොම පියර් මෝටර් නර්ව්ස් විතර අපි කතා කරනවා. ඊළඟට මම පැහැදිලි කරනවා ඔයගලන්ට මේකේ ක්‍රැනියල් නර්ව් එක බ්‍රේන් ස්ටෙම් එකකින් එමර්ජ් වෙන්නේ කොයි හරි දෙයකින්ද. මෙතනදී අපි ඔප්ටික් නර්ව් එක සහ ඔල්ෆැක්ටරි නර්ව් එක ගැන කතා කරන්නේ නැහැ. ඒක මම ඉස්සරහදී කතා කරන්න ඔයගලන්ට. මෙතනදී කතා කරනවා තුන්වෙනි නර්ව් එකකින් කියන්නේ ඔකියුලර් මෝටර් නර්ව් එකකින් ඉඳන් හයිපෝග්ලොසල් නර්ව් එක දක්වා තියෙන නර්ව්ස් ටික බ්‍රේන් ස්ටෙම් එකෙන් කොහෙද එමර්ජ් වෙන්නේ කියලා. මේක මම මුලින්ම මේ රූප මෙතන දැම්මේ ඉස්සරහට පැහැදිලි ලේසි වෙයි කියලා හිතලා. එතකොට අපි කතා කරොත් එහෙම තුන්වෙනි නර්ව් එකේ ඔකියුලර් මෝටර් නර්ව් එකේ ඔකියුලර් මෝටර් නර්ව් එක සාමාන්‍යයෙන් එමර්ජ් වෙන්නේ බ්‍රේන් ස්ටෙම් එකේ මිඩ් බ්‍රේන් එකේ ඇන්ටීරියර් ඇස්පෙක්ට් එකෙන් එමර්ජ් වෙලා මෙයා ඉන්ටර්ගියුලර් ෆොසයි එකට තමයි වැටෙන්නේ. හරිද? එතකොට ට්‍රොක්ලියර් නර්ව් එක කියන්නේ හතරවෙනි නර්ව් එක මෙයා මේ මිඩ් බ්‍රේන් එකේ පොස්ටීරියර්ලි තමයි එමර්ජ් වෙන්නේ. මිඩ් බ්‍රේන් එකේ පොස්ටීරියර්ලි එමර්ජ් වෙලා මෙයා ඇන්ටීරියර්ලි එනවා. එතකොට ඔය දෙවෙනියට තියෙන්නේ මේ මිඩ් බ්‍රේන් එකේ ලෙවල් එකේ වෙන්නේ පිටිපස්සේ නම් ඉස්සරහට එනවා නම් ඒක ට්‍රොක්ලියර් නර්ව් එක. ඊට පස්සේ පොන්ස් එකේ ඇන්ටීරියර් ඇස්පෙක්ට් එකේ ට්‍රයිජෙමිනල් නර්ව් එක එමර්ජ් වෙනවා. ඒ වගේම අපි මිඩල් ඔබ්ලොන්ගේට් ගැන කතා කරද්දී මිඩල් ඔබ්ලොන්ගේට් එකේ තියෙනවා පිරමිඩ්ස් තියෙනවා. ඒ වගේම ඔලිව් එක තියෙනවා සහ ඉන්ෆීරියර් සෙරිබෙරල් පෙඩංගල් එක තියෙනවා. අපි ඉස්සරහින් බලුවාම. එතකොට මේකෙදි ඉන්ෆීරියර් සෙරිබෙරල් පෙඩංගල් එක සහ ඔලිව් අතර තියෙන ගෲව් එක තියෙනවානේ. මෙන්න මේ ගෲව් එකෙන් පටන් ගන්නවා 9 10 11 කියන නර්ව්ස්. ඒ කියන්නේ ග්ලොසොෆැරින්ජල් ග්ලොසොෆැරින්ජල් වේගස් සහ ඇක්සසරි නර්ව්ස් තුන ඉමර්ජ් වෙනවා මෙන්න මේ අතර තියෙන ගෲව් එකෙන්. ඒ වගේම පිරමිඩ් එක සහ ඔලිව් එක අතර තියෙන ගෲව් එකෙන් ඉමර්ජ් වෙනවා හයිපෝග්ලොසල් නර්ව් එක. ඒත් එක්කම තමයි පොන්ස් එක සහ මෙඩල් එක අතර තියෙන ජංක්ෂන් එක තියෙනවා. ඒ කියන්නේ පොන්ටෝමෙඩල් ජංක්ෂන් එක. මේ පොන්ටෝමෙඩල් ජංක්ෂන් එකෙන් එමර්ජ් වෙනවා 6 7 8 කියන නර්ව්ස් තුන. ඒ කියන්නේ මොස් මෙඩියලි ඇබ්ඩෝසන් නර්ව් එක, ඊට පස්සේ ෆේෂල් නර්ව් එක සහ වෙස්ටිබියුලර් කොක්ලියර් නර්ව් එක විදිහට නර්ව්ස් තුන එමර්ජ් වීම සිදු වෙනවා. මේ විදිහට තමයි තුන්වෙනි නර්ව් එකේ ඉඳන් 12 වෙනි නර්ව් එක දක්වා නර්ව්ස් ටික බ්‍රේන් ස්ටෙම් එකෙන් එමර්ජ් වෙනවා. මුලින්ම ඔල්ෆැක්ටරි නර්ව් එක ගැන කතා කරමු. මේ ඔල්ෆැක්ටරි නර්ව් එක ගැන කතා කරද්දී මෙයාගේ මුලින්ම කියන්නේ මෙයා පියර් සෙන්සරි නර්ව් එක. එතකොට මෙයා පටන් ගන්න කොහෙන්ද? මෙයා පටන් ගන්න ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එකේ. ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එක තියෙන්නේ නේසල් කැවිටි එකේ සුපීරියර් කොන්ක් එකට උඩින් තියෙන. කියන්නේ above the level of the superior conch තමයි මේ ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එකේ තියෙන්නේ. ඔයගලන්ට පේන විදිහේ රූපේ ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එකේ තියෙනවා ඔල්ෆැක්ටරි නර්ව් සෙල්ස් තියෙනවා. හරිද? මේ ඔල්ෆැක්ටරි රිසෙප්ටර් සෙල්ස් කියලා කියන්නේ මේවලට මේ ඔල්ෆැක්ටරි රිසෙප්ටර් සෙල්ස් බයිපෝලර් සෙල්ස්. එතකොට මේ බයිපෝලර් සෙල් එකක් නම් එයාගේ තියෙනවා පෙරිෆෙරල් ප්‍රොසෙස් එකක් සහ සෙන්ට්‍රල් ප්‍රොසෙස් එකක් කියලා දෙකක්. එතකොට මේ පෙරිෆෙරල් ප්‍රොසෙස් එක යනවා ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එකේ සර්ෆස් එක දිහාට. මේ සර්ෆස් එක දිහාට ගිහලා ස්මෝල් සීලියා හදනවා. ඒ සීලියා අපි හඳුනනවා ඔල්ෆැක්ටරි හෙයා කියලා. හරිද? ඒ වගේම තමයි සෙන්ට්‍රල් ප්‍රොසෙසස් තියෙනවානේ. මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසස් අපි හඳුනනවා ඔල්ෆැක්ටරි නර්ව් ෆයිබර්ස් කියලා. මේ ඔල්ෆැක්ටරි නර්ව් ෆයිබර්ස් උඩ පැත්තට ගිහිල්ලා මෙයා ක්‍රිප්ෆෝම් ප්ලේට් එකේ ඕපනින්ග්ස් හරහා මෙයා ඔල්ෆැක්ටරි බල්බ් එක දිහාට උඩට යනවා. හරිද? එතකොට අපි මේ ඔල්ෆැක්ටරි නර්ව් ෆයිබර්ස් ගැන ස්පෙෂලි කියනවා මෙයා අන්මයිලිනේටඩ් කියලා කියනවා. ඒ වුණාට මෙයා කවර් වෙලා තියෙනවා ෂොන්ට් සෙල්ස් වලින්. අපි මයිලිනේටඩ් කියලා කියන්නේ ෂොන්ට් සෙල්ස් වලින් කම්ප්ලීට්ලි කවර් වෙලා තියෙනවා නේද? එතකොට මෙයා කම්ප්ලීට් කවර් වෙලා නැහැ. ඒක නිසා මෙයා අන්මයිලිනේටඩ් කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා මෙතනින් මේ ඔල්ෆැක්ටරි නර්ව් සෙල්ස් නර්ව් ෆයිබර්ස් ක්‍රිප්ෆෝම් ප්ලේට් එක හරහා ඔල්ෆැක්ටරි බල්බ් එකට එනවනේ. මේ ඔල්ෆැක්ටරි බල්බ් එක ගැන කියද්දි ඔල්ෆැක්ටරි බල්බ් එකේ තියෙනවා සෙල්ස් ಜಾති තුනක්. එකක් තමයි මයිටල් සෙල්ස්. මේ මයිටල් සෙල්ස් තමයි ලාර්ජස්ට් සෙල් ටයිප් එක. ඒ වගේම ටෆ්ටඩ් සෙල්ස් සහ ග්‍රැනියුලර් සෙල්ස් තියෙනවා. එතකොට අර ක්‍රිප්ෆෝම් ප්ලේට් එක හරහා එන olfactory nerve fibers මේ mitral cells එක sign up වෙනවා. ඒ sign up වෙන එකට අපි කියනවා synaptic glomeruli කියලා.
හරිද මේ සයිනැප්ටික් ග්ලොමෙරුලා එක හදනවා එතකොට කොහෙදද ඔල්ෆැක්ටරි බල්බ් එකේදී ඒ වගේම අර මම කියපු tufted cells සහ granular cells sign up වෙනවා mitral cells එක මේ olfactory bulb එකේ posterior end එකෙන් පටන් ගන්නවා olfactory tract එක මේ olfactory tract එක කියලා කියන්නේ white matter එක තියෙන narrow band එකක් එතකොට මෙයා brain එකේ frontal lobe එකේ inferior surface එකේ තියෙන rectus gyrus එක සහ ඒ වගේම orbital gyri තියෙනවනේ මේ අතර තියෙන sulcus එකකින් තමයි posteriorly එන්නේ හරිද මේ posteriorly ඇවිල්ලා ඔයගලන්ට පේනවා ඇති එක තැනකදී යා කොටස් දෙකකට බෙදෙනවා ඒ කියන්නේ medial and lateral විදිහට බෙදෙනවා අපි මෙන්න මේ තැනට කියනවා anterior perforated substance කියලා හරිද anterior perforated substance කියන area එකේදී මේ olfactory tract එක divide වෙනවා medial olfactory striae සහ lateral olfactory striae වලට එතකොට මේ medial olfactory striae මොකද වෙන්නේ opposite side එකේ තියෙන olfactory tract එකත් එක්ක continue වෙනවා හරිද එතකොට lateral olfactory striae යනවා කොහෙද olfactory area of the cerebral cortex දක්වා එතන මේ olfactory area of the cerebral cortex වලට අපි කියනවා periamygdaloid and prepiriform areas කියලා ඊට අමතරව අපි කියන්න ඕනේ දැන් මේ olfactory tract එකේ එතකොට තියෙන fibers මොනවද දැන් olfactory bulb එකෙන් පටන් ගන්න bulb එකේ posterior end එකෙන් පටන් ගන්න මේ olfactory tract එක. ඒතර මේ olfactory tract එකේ තියෙනවා එතකොට අර mitral cells වල සහ tufted cells වල axons තියෙනවා. ඒ වගේම opposite side එකේ ඉඳන් එන nerve fibers වල axons තියෙනවා. එතකොට මෙන්න මේ තුන තමයි olfactory tract එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ මම කිව්වා olfactory bulb එකේ තියෙන cells types තුනක්. ඒක තමයි mitral cells, tufted cells සහ granular cells. olfactory tract එකේ තියෙනවා ඒ වගේම fibers තුනක්. මේ ඊළඟට අපි කියනවා olfactory nerve එක ටෙස්ට් කරන්න කොහොමද කියන එක සහ olfactory nerve එක සම්බන්ධ diseases මොනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි olfactory nerve එකේ function එක තමයි smell sensation. එතකොට olfactory nerve එක ටෙස්ට් කරන්නේ මේ smell sensation එක තමයි අපි බලන්නේ. එතකොට මුලින්ම patient එක වහගන්න කියලා එක nostril එකක් එක වාරකට ටෙස්ට් කරන්න ඕනේ අපි. ඒ කියන්නේ nostrils දෙක වෙන වෙනම ටෙස්ට් කිරීම සිදු කරන්න ඕනේ මේ වෙලාවේදී. එතකොට මේකෙදි අපි ගඳ සුවඳ අඳුරගන්න දෙන substance එක ඒ non toxic වෙන්න ඕනේ. ඒ වගේම easily recognize කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහට අපිට olfactory nerve එක ටෙස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා මෙයාගේ diseases ගැන. එතකොට මේ diseases ගැන කියද්දි කියනවා bilateral anosmia එකක් එන්න පුළුවන්. ඒ වගේම unilateral anosmia එකක් එන්න පුළුවන්. හරිද? එතකොට bilateral anosmia කියන්නේ මොකද්ද? bilateral anosmia කියලා කියන්නේ olfactory mucous membrane එකේ මොකක් හරි disease එකක් නිසා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම common cold හරි allergic rhinitis වගේ olfactory mucous membrane එක affect වෙනවා කියනකො අන්න ඒ වෙලාවකදී bilateral anosmia එකක් තමයි කියන්නේ දෙපැත්තෙම තියෙන mucous membrane එක affect වෙනවා. හරිද? කියන bilateral anosmia කියලා. ඒ වගේම තමයි unilateral anosmia. unilateral anosmia කියලා කියන්නේ අපි කතා කරානේ olfactory mucous membrane එකෙන් පටන් අරගෙන ඊට පස්සේ olfactory mucous membrane එකේ olfactory receptor cells තියෙනවා. එතනින් පටන් අරගෙන nerve fibers යනවා olfactory bulb එක දක්වා. olfactory bulb එකෙන් olfactory tract එක දිගේ ගිහිල්ලා lateral striae යනවා olfactory cortex එක ගිහිල්ලා අඳුර ගන්නවා. හරිද? එතකොට unilateral anosmia එන්නේ මේ smell sensation එක එන pathway එකේ olfactory nerve එක හරි olfactory bulb එක හරි olfactory tract එකේ හරි මොකක් හරි damage එකක් වුණොත් තමයි unilateral anosmia එන්නේ. කියන්නේ ඒ affect වෙන side එකේ smell sensation එක අපිට නැති වෙනවා. නමුත් අපි කතා කරනවා මේ olfactory cortex එක ගත්තොත් එහෙම olfactory cortex එකේ මොකක් හරි damage එකක් ආවොත් එහෙම ඒ side එකේ complete anosmia එකක් එන්නේ නැහැ. මොකද අර අතන මේ anterior perforated substance කියන area එකේදී medial striae සහ lateral striae විදිහට බෙදෙනවනේ. මේ lateral striae medial striae වලට බෙදෙද්දී medial striae වලින් opposite side එකකට fibers යවන නිසා සාමාන්‍යයෙන් එක පැත්තක olfactory cortex එක damage වුණාට අනිත් පැත්තෙන් අපිට ඒ smell sensation එක ගන්න පුළුවන්. එතකොට olfactory nerve එක යටතේ අපි කතා කරනවා diseases දෙකක්. ඒක තමයි bilateral anosmia සහ unilateral anosmia.
ඔප්ටික් නර්ව් කෙනෙක් කියද්දී ඔප්ටික් නර්ව් එකත් ෆැක්ටරි එක වගේම පියර් සෙන්සරි නර්ව් එකක්. මෙයාගේ මේ ෆෝර්බ්‍රේන් එකෙන් එන එක්ස්ටෙන්ෂන් එකක් තමයි මේක. ඒ වගේම මේ ගැන අපි කියද්දී කියනවා රෙටින එක ගැන. රෙටින එක ලේස් 10කින් හැදිලා තියෙනවා. ඒ වගේම මේ රෙටින එක ගැන කතා කරද්දී රෙටින එකේ තමයි තියෙන්නේ ඔය ඔයගොල්ලෝ අහලා ඇති රොඩ්ස් ඇන්ඩ් කෝන්ස්, ඒ වගේම බයිපෝලර් සෙල්ස්, එතකොට ගැන්ග්ලියන් සෙල්ස් වගේ නියුරෝන් තියෙන මේ රෙටින එකේ. ඒ වගේම දැන් අපි හිතන්නකෝ ආලෝක කිරණ අපේ ඇහැට එනවයි කියලා. ඒ එද්දි මේ කිරණ පිග්මන්ටඩ් ලේ එකක් කියලා එකක් තියෙනවා. මේ පිග්මන්ටඩ් ලේ එකෙන් මේ කිරණ ඇබ්සෝබ් කරගන්නවා. මේ ඇබ්සෝබ් කරගත්තට පස්සේ කරගෙන කරන්නේ මේක රිෆ්ලෙක්ට් වෙන එක වළක්වන එක. ඒත් එක්කම මේ විෂුවල් පාත් එක මෙතනින් පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ ෆස්ට් ඕඩර් නියුරෝන් එක විදිහට සිග්නල් එක යනවා රොඩ්ස් ඇන්ඩ් කෝන්ස් හරහා. මේ රොඩ්ස් ඇන්ඩ් කෝන්ස් වලින් ගිහිලා සෙකන්ඩ් ඕඩර් නියුරෝන් එකට සිග්නල් එක දෙනවා. ඒව තමයි අපි කියනවා බයිපෝලර් සෙල්ස් කියලා. මේ බයිපෝලර් සෙල්ස් එතකොට සෙකන්ඩ් ඕඩර් නියුරෝන් එක සෙකන්ඩ් ඕඩර් නියුරෝන් එකෙන් තර්ඩ් ඕඩර් නියුරෝන් එකත් එක සයින් අප් වෙනවා. තර්ඩ් ඕඩර් නියුරෝන් එක විතර අපි හඳුන්වනවා ගැන්ග්ලියන් සෙල් එක. මේ ගැන්ග්ලියන් සෙල් එක තමයි ගැන්ග්ලියන් සෙල් එකේ ඇක්සන්ස් හඳුන්වන්නේ ඔප්ටික් නර්ව් එක කියලා. හරිද? එතකොට මේ ගැන්ග්ලියන් සෙල්ස් වල ඇක්සන්ස් ඔප්ටික් ඩිස්ක් එක හරහා අයිබෝල් එකෙන් ලීව් වෙනවා. එතකොට අයිබෝල් එකෙන් ලීව් වෙද්දී මෙයාගේ මේ ඔප්ටික් නර්ව් එක ලීව් වෙන්නේ අයිබෝල් එකේ සෙන්ටර් එකට මීඩියලි තමයි මෙයා ලීව් වෙන්නේ. හරිද? එතකොට ඔප්ටික් නර්ව්ස් ගැන කතා කරාම ඔප්ටික් නර්ව් ෆයිබර්ස් ගැන කතා කරනකොට මෙයා මයිලිනේටඩ් ෆයිබර්ස් කියලා තමයි හඳුන්වන්නේ. ඒ වුණාට මෙයා මයිලිනේට් වෙලා තියෙන්නේ ඔලිගොඩෙන්ඩ්‍රොසයිට්ස් වලින්. හරිද? දැන් මේ ඔයගොල්ලෝ දන්නවා ඇති ෂාන්ට් සෙල්ස් වලින් සහ ඔලිගොඩෙන්ඩ්‍රොසයිට්ස් වලින් බෙදගෙන ඒ කියන්නේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ ඇතුලේ මයිලිනේෂන් එකක් කරනවා නම් ඒක වෙන්නේ ඔලිගොඩෙන්ඩ්‍රොසයිට්ස් වලින්. ඒ වගේම ෂාන්ට් සෙල්ස් වලින් තමයි වෙන්නේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ පිට සිදුවෙන මයිලිනේෂන් එකක් කරනවා නම් වෙන්නේ. එතකොට මේ ඔප්ටික් නර්ව් එක සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකෙන් එළියට ඇවිල්ලානේ තියෙන්නේ. ඒ වුණත් මෙයාගේ මයිලිනේෂන් එකක් වෙලා තියෙන්නේ ඔලිගොඩෙන්ඩ්‍රොසයිට්ස් වලින්. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා මේ ඔප්ටික් නර්ව් එක සරවුන්ඩ් වෙලා තියෙනවා මෙනින්ජස් වලින් සරවුන්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඔප්ටික් නර්ව් එක ඔප්ටික් කැනල් එක හරහා එනවා කොහෙද ඔප්ටික් කායස්ම එක දක්වා. එතකොට මේ ඔප්ටික් කැනල් එකේදී මෙයාත් එක්ක යනවා ඔප්තල්මික් ආටරි එකක්. දැන් ඔප්ටික් නර්ව් එක ඔප්ටික් කැනල් එක දිගේ ඔප්ටික් කායස්ම එක දක්වා එනවා. ඔප්ටික් කායස්ම එකේදී ඔප්ටික් කායස්ම එකේ පොස්ටරෝ ලැටරලි පටන් ගන්නවා ඔප්ටික් ට්‍රැක් එක. හරිද? මේ ඔප්ටික් ට්‍රැක් එක ලැටරල් ජෙනිකුලේට් බොඩි එක දක්වා එනවා. ලැටරල් ජෙනිකුලේට් බොඩි එකේ ඔප්ටික් රේඩියේෂන් එක හරහා විෂුවල් කෝටෙක්ස් එක දක්වා යනවා. හරිද? මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් ඔප්ටික් නර්ව් පාත් එක. මෙතනදී අපි මුලින් ඉඳන් කතා කරමු. සාමාන්‍යයෙන් අපේ රෙටින එක ගත්තාම රෙටින එකේ බෙදෙනවා නේසල් හාෆ් එක සහ ටෙම්පොරල් හාෆ් එක කියලා කොටස් දෙකක්. ඔයගලන්ට ලැටරලි තියෙන මොකද රූපේ පේන ඇති. ලැටරලි තියෙන්නේ ටෙම්පොරල් හාෆ් එක රෙටින එකේ. ඒ වගේම මීඩියල් තියෙන්නේ නේසල් හාෆ් එක. එතකොට මේ ටෙම්පොරල් හාෆ් එකට එන්නේ නේසල් විෂුවල් ෆීල්ඩ් එකේ ඉඳගෙන ලයිට් එක. ඒ වගේම තමයි නේසල් හාෆ් රෙටින එකේ නේසල් හාෆ් එකට එන්නේ ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එකේ ඉඳගෙන ලයිට් එක. එතකොට දැන් හිතන්න නේසල් විෂුවල් ෆීල්ඩ් එකේ ඉඳගෙන ලයිට් එක ටෙම්පොරල් half of the retina වලට වැටුණාට පස්සේ එතනින් එන සිග්නල් එක ඔප්ටික් නර්ව් එක දිගේ ඔප්ටික් කායස්ම එක දක්වා යනවා. ඒ වගේම තමයි ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එකේ ඉඳගෙන ලයිට් එක මේ ඔප්ටික් රෙටින එකේ නේසල් half එකට වැදුණාට පස්සේ එතනින් පටන් ගන්න සිග්නල් එක ඔප්ටික් කායස්ම එක දක්වා ඇවිල්ලා ඔප්ටික් කායස්ම එකේදී ඔපොසිට් සයිඩ් එකට ක්‍රොස් වෙනවා. මෙන්න මේක හොඳට බලන්න. හැමතිස්සෙම ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එකට දාලා සිග්නල් එක දෙනවනේ. ඒ කියන්නේ ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එකට දාලා සිග්නල් එක ඔප්ටික් කායස්ම එකේදී ඔපොසිට් සයිඩ් එකට යනවා. එතකොට දැන් බැලුවොත් එහෙම අපි ඔප්ටික් ට්‍රැක් එකේ හැමතිස්සෙම තියෙන්නේ එක සයිඩ් එකක නේසල් විෂුවල් ෆීල්ඩ් එකේ ෆයිබර්ස් සහ සිග්නල් එක සහ ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එකේ අනිත් ඇහි ඒ කියන්නේ එක ඇහැක නේසල් විෂුවල් ෆීල්ඩ් එකේ සිග්නල් එක සහ අනිත් පැත්තේ ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එකේ සිග්නල් එක තමයි මේ එක පැත්තකට ඔප්ටික් ට්‍රැක් එකේ තියෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්න තියලා.
ඊට පස්සේ දැන් මම කිව්වා ඔප්ටික් නර්ව් එක කියන ඔප්ටික් කායස්ම එකට ඔප්ටික් කායස්ම එකෙන් ඔප්ටික් ට්‍රැක් එක හැදෙනවා කියවනේ. මේ ඔප්ටික් ට්‍රැක් එක යනවා ලැටරල් ජෙනිකුලේට් බොඩි එක දක්වා. මේ ලැටරල් ජෙනිකුලේට් බොඩි එකේදී මේ තර්ඩ් ඕඩර් නියුරෝන් එක ඉවර වෙනවා. ඒ කියන්නේ එතනදී සයින් අප් වෙනවා. ෆෝර්ත් ඕඩර් මේ lateral geniculate body එකේදී third order neuron එක sign up වෙනවා. එතකොට අපි දැන් මේ කිව්වේ third order neuron එක තාමත් මේ මොකේ action එකද? අර ganglion cell action එක තමයි third order neuron එක එහෙම නැත්නම් optic nerve එක විදිහට කතා කරේ අපි. එතකොට lateral geniculate body එකේ ඉඳන් fourth order neuron එක පටන් ගන්නවා කොහෙටද? optic radiation එක cortex එකේ visual cortex එකේ area 17 දක්වා මේක යනවා. එතකොට මේ විදිහට ගිහලා තමයි අපි සාමාන්‍යයෙන් මොකද මේ විෂුවල් පාත් එක ගැන විස්තර කරන්න මේ විදිහට. ඒ වගේම මට කියන්න දෙයක් අමතක වුණා. දැන් අපි කතා කරා nasal visual field එකේ ඉඳන් එනවා retina එකේ temporal half එකට වදිනවා. half එක දක්වා එනවා. ඒ වගේම තමයි temporal visual field එකේ ඉඳන් එනවා retina එකේ nasal half එකට වදිනවා. හරිද? ඒ වගේම upper visual field එක සහ lower visual field එකක් තියෙනවානේ. මේ upper visual field එකේ තියෙනවානේ upper visual field එකේ ඉඳන් එන fibers එන්නේ මේ දෙන්නේ upper visual field එකේ ඉඳන් එන light එක එන්නේ lower retina එකට. ඒ වගේම තමයි lower visual field එකේ ඉඳන් එන එක එන්නේ upper retina එකට. මේ අපි දැන් lower visual field එකේ ඉඳන් එන light එක ගැන හිතන්නකො. lower visual field එකේ ඉඳන් එන light එක ඒක ඇවිල්ලා වදින්නේ කොහෙටද? upper retina එකට. මේ upper retina එකේ ඉඳන් signal එක යනවා calcarine sulcus එකේ upper lip එක දක්වා. හරිද? ඒ වගේම තමයි upper visual field එකේ ඉඳන් එන light එක ඇවිල්ලා දෙනවා කොයිද signal එක retina එකේ lower half එකට. මේ retina එකේ lower half එකේ නම් පටන් ගන්න signal එක එතකොට calcarine sulcus එකේ lower lip එක දක්වා යනවා. අර මම කියපු visual cortex එකට අතර calcarine sulcus එක තමයි මේ associate වෙලා තියෙන්නේ. ඒ වගේම මට ඉතින් පොඩි කරුණු කිහිපයක් කියන්න අමතක වුණා. දැන් මම කිව්වනේ ඔප්ටික් නර්ව් එක ඔප්ටික් කැනල් එක හරහා ඔප්ටික් කායස්ම එකට එනවා. ඔප්ටික් කායස්ම එකේ posterior lateral borders වලින් එනවා. මොකද්ද? ඔප්ටික් ට්‍රැක් එක. මේ ඔප්ටික් ට්‍රැක් එක එන්නේ lateral geniculate body එක දක්වා. එතකොට මේ lateral geniculate body එක කියලා කියන්නේ මේ thalamus එකේ posterior part එකේ තියෙන small projection එකක්. හරිද? එතකොට lateral geniculate body එකේ පටන් ගන්න ඔප්ටික් රේඩියේෂන් එක පටන් ගන්නවා. ඔප්ටික් රේඩියේෂන් එක යන කොහෙටද? විෂුවල් කෝටෙක්ස් එක දක්වා. මේ විෂුවල් කෝටෙක්ස් එක දක්වා යන pathway මෙයා මේ posteriorly pass වෙද්දි මෙයා retrolenticular part of the internal capsule හරහා තමයි ගිහිලා තමයි විෂුවල් කෝටෙක්ස් එක දක්වා යන්නේ. පැහැදිලි නේද ආයි කියන්න. ඒ කියන්නේ lateral geniculate body එකේ ඉඳන් එන optic radiation එක දෙනවනේ. මේ optic radiation එක posteriorly යද්දී ඒගොල්ලෝ retrolenticular part of the internal capsule හරහා ගිහිල්ලා තමයි visual cortex එකේ terminate වෙන්නේ. මේ දේවල් පොඩ්ඩක් අපහැදිලි තැන් තියෙනවා නම් ඕගොල්ලෝ මේ කුප්පිය බලන්න. මේ කුප්පියේ ඊතල වලින් මේක පෙන්වලා තියෙන optic nerve එකේ path එක. ඒත් එක්කම මේ මම කලින් ස්ලයිඩ් එකේ දාපු මේ පින්තූරෙත් එක්ක අර මම කියපු මේ optic nerve path එක ගැන පොඩ්ඩක් හිතන්න. අපි කතා කරනවා දැන් ඔප්ටික් නර්ව් එකේ කොහොමද අපි ඔප්ටික් නර්ව් එක අපි ටෙස්ට් කරන්නේ කොහොමද කියන එක කතා කරනවා. අපි මෙතනදී කියනවා අපිට මේ විෂුවල් පාත් එක ටෙස්ට් කරනකොට අපි එකක් තමයි විෂුවල් ඇකියුටි එක ටෙස්ට් කරනවා. ඒ වගේම විෂුවල් ෆීල්ඩ් එක ටෙස්ට් කරනවා. අපි ඔයගොල්ලෝ ෆිසියොලොජි වල ඉගෙන ගන්න ඇති විෂුවල් ෆීල්ඩ් එක අපිට ටෙස්ට් කරන්න පුළුවන් කන්ෆ්‍රන්ටේෂනල් මෙතඩ් එකකින්නේ. එතකොට මේ examiner patient මුලට මුණ බලන් ඉඳද්දි එක හැක් බලන් patient ගේ එක හැක් වහන්න කියලා තමන්ගෙත් එක හැක් වහගෙන examiner ගෙත් එක හැක් වහගෙන අපි අත ඇඟිල්ල තුඩ අරන් එනවා ඈත ඉඳන්. ඒ අරන් ඉද්දි මේ තමන්ගේ හැත් එක කම්පෙයාර් කරලා බලනවා patient ගේ ඇහි visual field එක එයාට කොච්චර මේ කියන්නේ මුලින්ම finger tip එක පේන්නේ කොයි හරියද කියන මේ එක කම්පෙයාර් කරනවා අපේ හැත් එක්ක. ඕක තමයි confrontational method එක කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි visual acuity එක ටෙස්ට් කරන්න පුළුවන්. අපිට ඒකට පුළුවන් Jaggers test එක ඊට පස්සේ Snellen test එක වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරිද?
ඊට පස්සේ අපි විෂුවල් පාත් එකේ ලීෂන්ස් ගැන කතා කරනවා. මේ ලීෂන්ස් ගැන කතා කරද්දී ඒකත් ෆිසිවල කරලා තියෙනවා. ඒ උනාට මම පොඩ්ඩක් විස්තර කරන්නම්. මේකේ එන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. මෙතනදී එන්න පුළුවන් එකක් තමයි circumferential blindness කියන එක. ඒ කියන්නේ සමහර conditions තියෙනවා. එයාගේ මේ tunnel vision එක කියන්නේ යාර වටේ පේන්නේ නැහැ. ඒ වුණාට මැද්දේ තමයි පේන්නේ. හරිද? එතකොට මේකට එන්න පුළුවන් එක අවස්ථාවක් තමයි optic neuritis කියන condition එක. මේ optic neuritis එනවා සාමාන්‍යයෙන් sphenoidal and ethmoidal sinus වල හරි එහෙම නැත්නම් මේ ඒ කියන්නේ ඒවල ඉන්ෆෙක්ෂන් එකක් නිසා හරි ඒත් එක්කම ඔප්ටික් කැනල් එකේ ඔප්ටික් නර්ව් එකේ යද්දි ඇති වෙන ඉන්ෆෙක්ෂන් එකක් නිසා හරි මේ nerve roots affect වුණොත් එහෙම circumferential blindness එකක් එන්න පුළුවන් කියලා කියන මොනවාද optic neuritis කියන condition එකේ. ඒ කියන්නේ මේ optic neuritis කියන condition එකෙන් එන්න පුළුවන් sphenoid හරි ethmoidal sinus හරි වල මේ ඉන්ෆෙක්ෂන් එකක් ස්ප්‍රෙඩ් වෙනොත් ඒත් එක්කම මෙයා ඔප්ටික් කැනල් එකේ ගමන් කරද්දී ඉන්ෆෙක්ෂන් එකට මේ ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක් පැතුනොත් එහෙම ඒ circumferential blindness එක එන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා total blindness එක. මේ total blindness එකේදී මොකද වෙන්නේ? අපි කතා කරමු එක සයිඩ් එකක් ගැන. එතකොට දැන් මේ මෙතනදී right side එකේනේ total blindness එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ right side එකේ සම්පූර්ණම optic nerve එක තමයි මෙතන damage වෙලා තියෙන්නේ. ඒ කියන්නේ right side එකේ nasal visual field එකයි temporal visual field එකයි දෙකම යාගේ affect වෙලා තියෙනවා. ඒක නිසා සම්පූර්ණ total blindness එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා right nasal hemianopia. ඒ කියන්නේ right nasal hemianopia කියන්නේ right side එකේ nasal visual field එක තමයි මෙයාගේ affect වෙලා තියෙන්නේ. කියන්නේ එක half එකක් විතරයි මේ මෙයාගේ පේන්නේ නැත්තේ. එතකොට nasal කියලා කියන්නේ nasal visual field එක කියන එක. එතකොට එයාගේ affect වෙන්නේ retina එකේ temporal half එකේ එන fibers. මොකද nasal visual field එකට දාලා retina එකේ temporal half එක නෙනේ. එතකොට ඔය මේ තුන්වෙනි මේ අවස්ථාව බලන්න. ඒක එතනදී මේ nerve එක lesion එක එන්න පුළුවන්. එතකොට මේ retina එකේ temporal half එක දිගේ එන fiber එකක් damage වෙනත්. ඒ කියන්නේ nasal visual field එකෙන් අරන් එන fiber එකක් damage වුණොත් තමයි මේ right nasal hemianopia එන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි condition එක තමයි අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් තැන. ඒක තමයි heteronymous bitemporal hemianopia. මෙතනදී මොකද වෙන්නේ? මම කිව්වා temporal field එකෙන් එන light එක, ඒ කියන්නේ light එකට දාලා signal එක optic chiasm එකේදී opposite side එකට cross වෙනවා කිව්වා. නේද? එතකොට මේ optic chiasm එකේ මොකක් හරි lesion එක, කියන්නේ pituitary enlargement එකක්, tumor එකක් වගේ මොකක් හරි දෙයක් ඇවිල්ලා මේ optic chiasm එකේ lesion එකක් ආවොත් එහෙම both sides වල, කියන්නේ left and right sides වල වල තියෙන ඇස් වල දෙකේම temporal visual field එක තමයි මෙතනදී affect වෙන්නේ. පැහැදිලිද? ඕගොල්ලෝ බලන රූපේ දෙපැත්තේම temporal visual field එක තමයි දෙපැත්තේ තමයි ගිහිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දෙපැත්තේ තමයි මේ පේන්න තියලා තියෙන්නේ. ඒතර අපි ඒකට කියනවා heteronymous bitemporal hemianopia. කියන්නේ bitemporal කියන්නේ දෙපැත්තේම temporal field එක මේ affect වෙලා තියෙන්නේ. hemianopia කියන්නේ එක පැත්තක් විතරයි. එතකොට heteronymous කියලා කියන්නේ එක පැත්තක දකුණු පැත්තේ අනිත් පැත්තේ වම් පැත්තේ තමයි මේ වම් පැත්තේ visual field එක තමයි ගිහලා තියෙන්නේ. කියන්නේ දෙපැත්තේ එකම side එකේ නෙමෙයි visual field එක affect වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති බැලුවාම මේකේ වෙනස. ඒක ඇවිල්ලා heteronymous bitemporal hemianopia. ඊට පස්සේ අපි කතා කරනවා contralateral homonymous hemianopia ගැන. contralateral homonymous hemianopia. ඒ කියන්නේ දැන් බලන්න 5 6 7 conditions ටික. ඒ කියන්නේ එකක් තමයි optic chiasm එකේ cross වුණාට පස්සේ optic tract එක හරි lateral geniculate body එක හරි එහෙම නැත්නම් optic radiation එක හරි damage වෙන එක. නේද? එතකොට මොකද වෙන්නේ? දැන් මෙතනදී optic chiasm right side එකේ ඔය place එක damage එකක් වුණොත් එහෙම right side එකේ optic tract එක damage වෙනවා කියලා හිතන්නකෝ. එතකොට එතන tract එකේ තියෙන fibers මොනවාද? එකක් තමයි දකුණු පැත්තේ ඇහි nasal field එකෙන් එන fibers සහ වම් පැත්තේ ඇහි temporal field එකෙන් එන fibers නේ. එතකොට එයාගේ එතකොට affect වෙන්නේ හැමතිස්සෙම දකුණු පැත්ත විතරයි affect වෙන්නේ. ඒ කියන්නේ වම් දකුණු පැත්තේ ඇහි දකුණු පැත්ත, වම් පැත්තේ ඇහි දකුණු පැත්ත. ඒක නිසා අපි කියනවා
හෝමෝනිමස් හෙමියනෝපියා කියලා කියනවා කන්ට්‍රැටල් කියලා කියනවා ඊට පස්සේ මේ දෙපැත්තේ විෂුවල් ෆීල්ඩ්ස් දෙක වෙනස් නිසා හරිද ඒ කියන්නේ එක ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එක එෆෙක්ට් වෙනවා අනිත් එකේ නේසල් විෂුවල් ෆීල්ඩ් එක එෆෙක්ට් වෙනවා පැහැදිලිද ඒක තමයි කියන්නේ කන්ට්‍රැටල් හෝමෝනිමස් හෙමියනෝපියා කියලා මේකේ වචන ඒ කියන්නේ හිතන්න මාරු නම් මේකේ වචන ටික පාඩම් කරගන්න ඒ කියන්නේ මේ වැදගත්ම එක තමයි හෙටරොනිමස් බයිටෙම්පොරල් හෙමියනෝපියා කියන එක ඊළඟට අනිත් ඒවා Tamanට ගලපා ගන්න පුළුවන් වෙන විදිහට මේ මම කියපු විදිහට පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට congenital homonymous hemianopia with macular sparing. ඒ කියන්නේ මේකෙදි macular sparing එකට සම්බන්ධ මේ පොඩි කැලක් තියෙනවා. ඒ කියන්නේ ඒක supply වලට අදාළයි. සාමාන්‍යයෙන් visual cortex එකට supply වෙන්නේ posterior cerebral artery එකෙන්. ඒතර posterior cerebral artery එක damage වුණොත් එහෙම මෙයාගේ ඉගෙන එක විෂුවල් ෆීල්ඩ් එකක් ඒ කියන්නේ එක සයිඩ් එකක රයිට් සයිඩ් එක හිතනවා රයිට් සයිඩ් එකේ පොස්ටීරියර් සෙරිබ්‍රල් ආර්ටරි එක ඩැමේජ් වුණොත් එහෙම එතනදී මෙයාගේ මේ ඒ සයිඩ් එකේ විෂුවල් ෆීල්ඩ් එක යනවානේ. එතකොට ඒ කියන්නේ එක හැක ටෙම්පොරල් විෂුවල් ෆීල්ඩ් එක අනිත් ඇහි නේසල් විෂුවල් ෆීල්ඩ් එක විතර එක මේ S දෙකේ ඇෆෙක්ට් වෙනවා. ඒ වුණාට මෙතනදී මැකියුලා එකේ ස්පෙයා වෙලා තියෙනවා. මොකද මේ මැකියුලා කියන ඒ කියන්නේ cerebral cortex එකේ macular area එකට posterior cerebral artery එකට එකෙන් වගේම middle cerebral artery එකනු supply වෙනවා. ඒක නිසා posterior cerebral artery එකේ damage එකක් නිසා damage එකක් වුණත් අනිත් areas වලට affect වුණත් මෙතනදී affect වෙන්නේ නැහැ macular area එකට. මොකද මෙයාගේ intact blood supply එකක් තියෙනවා කාගෙන්ද middle cerebral artery එකේ. ඒක නිසා තමයි macular එකේ spare වෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ visual reflexes ගැන. මේ visual reflexes බලන්න කලින් පුළුවන් නම් ඔයගොල්ලෝ මේ ස්ලයිඩ්ස් කීපේ මිස් කරලා පොඩ්ඩක් ඔකියුලෝමෝටර් නර්ව් එක ගැන පොඩ්ඩක් අයිඩියා එක අරන් ඉන්න. මොකද ඔකියුලෝමෝටර් නර්ව් එක ගැන තමයි මෙතනදී ගොඩක් ඩිස්කස් වෙන්නේ. visual path එකත් එක්ක ඔකියුලෝමෝටර් නර්ව් එක කම්බයින් කරලා තමයි අපි මේ visual reflexes ගැන කතා කරන්නේ. එතකොට ඒක නිසා පොඩ්ඩක් මේ ටික ස්කිප් කරලා මේ ඔකියුලෝමෝටර් නර්ව් එක ගැන අදහසක් අරන් ඉන්න. අපි මෙතනදී light visual reflexes ගැන කතා කරද්දී කියනවා reflexes කීපයක් ගැන තමයි direct and consensual light reflex, accommodation reflex, ඒ වගේම visual body reflex සහ corneal reflexes ගැන කතා කරනවා. එතකොට මේකෙන් corneal reflex එක ගැන කියද්දී corneal reflex එක මේ visual path එකට දාලා එකක් නෙමෙයි. නමුත් මෙතනදී reflexes ගැන කතා කරන නිසා මේ corneal reflexes ගැන කතා කරනවා. අපි මුලින්ම මේ රූපය ගැන පොඩි අයිඩියා එකක් අරගෙන ඉමු. මෙතන තියෙන්නේ මෙඩල් ඔබ්ලොන්ගේට් එකේ superior colliculus level එකේ තියෙන mid brain එකේ superior colliculus එකේ තියෙන cross section එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට පේන විදිහ visual path එක තියෙනවා. ඒ වගේම තවත් මේ ෆයිබර්ස් කීපයක් තියෙනවා. එතකොට අපි නිකන් පැහැදිලි කරගන්න මේ මම එකම මේ ෆයිබර්ස් දිගේ ඔළුව යවන්න. එකක් තමයි ඔයගොල්ලෝ බලන්න විෂුවල් පාත් එක දිගේදී ඔප්ටික් නර්ව් එක, ඔප්ටික් කාස්ම එක, ඊට ඔප්ටික් ට්‍රැක් එක, ඊට පස්සේ ලැටරල් ජෙනිකුලේට් බොඩි එක, ඊට පස්සේ ඔප්ටික් රේඩියේෂන් එක හරහා විෂුවල් කෝටෙක්ස් එකට එනවා. හරිද? මේ විෂුවල් කෝටෙක්ස් එකේ ඉඳන් එන ෆයිබර්ස් යනවා පේනවද? ෆ්‍රන්ටල් ලයිෆ් ෆීල්ඩ් එකට ෆයිබර්ස් වර්ගයක් යනවා. ෆ්‍රන්ටල් ලයිෆ් ඉන්නේ ෆ්‍රන්ටල් ලෝබ් එකේ. මතක ඇති ඔයගොල්ලන්ට කෝටෙක්ස් එක කරා නම් කෝටෙක්ස් එක කරන මතක ඇති ඔයගොල්ලන්ට. එහෙම නැත්නම් කෝටෙක්ස් එක බලද්දි මේකත් මතක් කරගන්න. ඒතකොට ෆ්‍රන්ටල් ලයිෆ් ෆීල්ඩ් එකට විෂුවල් කෝටෙක්ස් එක දිගේ ෆයිබර්ස් යනවා. එතන ඉඳන් එන ෆ්‍රන්ටල් ලයිෆ් ෆීල්ඩ් එකේ ඉඳන් එන ෆයිබර්ස් එනවා පහු එක පැත්තක තියෙන මේන් ඔකියුලෝමෝටර් නියුක්ලියස් එකට සහ accessory parasympathetic nucleus එකට. ඒ කියන්නේ Eddington's pole nucleus එකට කියන නියුක්ලියස් දෙකටම එනවා. ඒත් එක්කම මම මේ කිව්වේ එක පාත් එකක් ගැන. මෙතන තියෙන එක පාත් එකක් ගැන කිව්වේ. ඒත් එක්කම තව තියෙනවා visual path එක දිගේ එන visual path එක දිගේ ආයෙ එන්න. ඒ කියන්නේ optic nerve එක, optic chiasm එක, optic tract එක දිගේ එද්දි lateral geniculate body එකට යන්න කලින් ඔයගලන්ට පේන වෙති එක ෆයිබර් එකක් වම් පැත්තේ එයා
ලැටරල් ජෙනිකුලේට් බොඩි එකට යන්නේ නැතුව ඇවිල්ලා තියෙනවා ප්‍රීටෙක්ටල් නියුක්ලියස් එකට. මේ ප්‍රීටෙක්ටල් නියුක්ලියස් එකේ ඉඳන් බෝත් සයිඩ්ස් වල තියෙන එඩින්ගර් වෙස්පල් නියුක්ලියස් වලට ෆයිබර්ස් ගිහිලා තියෙනවා. හරිද? මම හිතනවා මේ රූප සරණ පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ මම සරලව කිව්වේ එකක් තමයි accommodation path එක ගැන සහ direct and consensual light reflex කියන path visual reflex එක ගැන. එතකොට මම මේක ගැන ඉස්සරහට කතා කරනවා. ඔයගලන්ට මේ රූප සරණ ගැන අයිඩියාවක් තමයි මෙතන දුන්නේ. මුලින්ම කතා කරනවා direct and consensual light reflex එක ගැන. direct and consensual light reflex කියන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ සරලව දන්න දේ තමයි අපේ එක ඇහැකට මොකක් හරි ලයිට් එකක් ඇල්ලුවට පස්සේ ඒ ඇහි pupil එක constrict වෙන එකට අපි කියනවා direct light reflex කියලා. ඒ වගේම අපි එක ඇහැකට ඇල්ලුවට ලයිට් එකක් ඇල්ලුවට පස්සේ අනිත් ඇහැ pupil එක constrict වෙන එකට අපි කියනවා consensual light reflex කියලා. ඒක තමයි අපි කියන්නේ direct and consensual light reflex. මේකෙදී අපි anatomical basis එක ගැන කතා කරද්දී අපි කතා කරනවා දැන් සාමාන්‍යයෙන් අපි ඇහැට මේ මොකක්ද ලයිට් එකක් අල්ලද්දී අපි එතන කියනවා ඒ ලයිට් එක ටෝච් එකකින් අල්ලන්නේ. ඒ දේවල් දැනගන්න අපි අනිවාර්යයෙන්ම visual cortex එකට ගිහිල්ලා මේ අපි මේ දේ අඳුර ගන්න ඕනේ. ඒ වුණාට මෙතනදී රිෆ්ලෙක්ස් එකක්නේ. එතකොට visual cortex එකට යන්නේ නැහැ මෙයා. මෙයා මොකද කරන්නේ? මෙයාගේ වෙන්න ඕනේ ඒක කියන්නේ මොකද්ද කියලා දේ අඳුර ගන්න වෙනකොට එන ලයිට් එක ඇහැට එන ලයිට් ඒ කියන්නේ ආලෝක ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ. කියන්නේ මේ කන්ස්ට්‍රික්ට් කරගන්න ඕනේ pupil එක. එහෙනම් කන්ස්ට්‍රික්ට් pupil මසල් එක තමයි මෙතනදී ඇක්ට් කරන්න ඕනේ. එහෙනම් මේ කන්ස්ට්‍රික්ට් pupil මසල් එකට තමයි සිග්නල් එක යන්න ඕනේ මේ එන ලයිට් එක නිසා. ඒක වෙන්නේ රූප සරහනේ බලන්න මම මාක් කරලා තියෙනවා. අර මම කලින් රූප සරහනේ විස්තර කරපු පාත් එකක්. ඒ කියන්නේ ඔප්ටික් නර්ව් එක හරහා එන මේ සිග්නල් එක කොහෙන්ද මේ ඕක මේ S2 වෙනවා. කියන්නේ අර මේ කලින් අපි කතා කරපු විෂුවල් පාත් එක වගේ ඉන්නේ. මම මේ ලේසියට එක පැත්තක විතර ලකුණු කරේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔප්ටික් නර්ව් එක ඔප්ටික් ආස්මා දිගේ ඇවිල්ලා ඊට පස්සේ ඔප්ටික් ටැක් එකේදී මෙයා ප්‍රීටෙක්ටල් නියුක්ලියස් එකට යනවා. මේ ප්‍රීටෙක්ටල් නියුක්ලියස් එකෙන් දෙනවා එඩින්ගර් වෙස්පල් නියුක්ලියස් දෙකටම ඒ කියන්නේ බෝත් සයිඩ්ස් වල තියෙන එඩින්ගර් වෙස්පල් නියුක්ලියස් එකට එක පැත්තක තියෙන මේ ප්‍රීටෙක්ටල් නියුක්ලියස් එකේ නා ෆයිබර්ස් යනවා. පැහැදිලිද? ඒ කියන්නේ අපි එක හැකට ඇල්ලුවට පස්සේ දැන් වම් පැත්තට ඇල්ලුවට පස්සේ වම් පැත්තේ තියෙන ප්‍රීටෙක්ටල් නියුක්ලියස් එකෙන් වම් පැත්තේ සහ දකුණු පැත්තේ තියෙන එඩින්ගර් වෙස්පල් නියුක්ලියස් දෙකම ඇක්ටිව් කරනවා. හරිද? මේ ඇක්ටිවේට් වෙච්ච එඩින්ගර් වෙස්පල් නියුක්ලියස් වලින් යවන සිග්නල් එක කොහෙටද? අර කන්ස්ට්‍රික්ටර් pupillary muscles වලට ඒ කන්ස්ට්‍රික්ටර් pupillary muscles වලින් pupil එක කන්ස්ට්‍රික්ට් කිරීම සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ direct and consensual light reflex කියලා. එතකොට ඔයගොල්ලෝ මේ ඔකියුලෝමෝටර් නර්ව් එක ගැන බලන්න නැති කියලා හිතනවා. එතනදී මම කියන්නේ නැති මේ එඩින්ගර් වෙස්පල් කියලා කියන්නේ මෙයාගේ පැරාසිම්පැතටික් නියුක්ලියස් එකනේ. එතකොට පැරාසිම්පැතටික් නියුක්ලියස් එකෙන් තමයි ස්මූත් මසල්ස් මෙයාගේ कंट्रोल කරන්න. කියන්නේ සීනරි මසල්ස් සහ කන්ස්ට්‍රික්ටර් pupillary muscles कंट्रोल කරන්න. එතකොට මෙතනදී එක පැත්තක ප්‍රීටෙක්ටල් නියුක්ලියස් එක ඇක්ටිවේට් වෙනකොට එයා ඇක්ටිවේට් කරනවා දෙපැත්තෙම තියෙන ඒ කියන්නේ වමයි දකුණේ තියෙන දෙකේම එඩින්ගර් වෙස්පල් නියුක්ලියස් දෙකම ඇක්ටිවේට් කරනවා. ඒක නිසා දෙපැත්තෙම තියෙන කන්ස්ට්‍රික්ටර් pupillary muscles කන්ස්ට්‍රික්ට් වෙනවා. ඒක නිසා තමයි එක හැකට ඇල්ලුවෙන් පස්සේ අනිත් ඇහැ මේ pupil එක කන්ස්ට්‍රික්ට් වෙන්නේ. ඔක තමයි අපි හඳුන්වන්නේ direct and consensual light reflex කියලා. ඊට පස්සේ අපි කතා කරනවා accommodation reflex එක ගැන. accommodation reflex කියලා කියන්නේ අපි ඈත තියෙන වස්තුවක් දිහා බලලා ළඟ තියෙන වස්තුවක් දිහා බලද්දී මේ ඇහි වෙන්න ඕනේ වෙනස්කම් තමයි මෙතනදී accommodation reflex එකේදී කියන්නේ. මේකෙදී accommodation reflex එක සාර්ථක වෙන්න තියෙන ඕන requirements තුනක් තියෙනවා. එකක් තමයි ඇහි axis එක converge වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවනේ අන්තයේ ළඟන ආලෝක කිරණ එහෙම නෙන්නේ. එතකොට ඒ කිරණ කන්වර්ජ් වෙන ඕනේ එක තැනකට. එක. හරිද? ඒ කියන්නේ එතකොට මේ ඇක්සිස් එක කන්වර්ජ් වෙන්න නම් මීඩියල් රෙක්ටස් මසල් එක කොන්ට්‍රැක්ට් වෙන්න ඕනේ. හරිද? එතකොට අනිත් එක තමයි මෙයාගේ ලෙන්ස් එකේ කර්වේචර් එක වැඩි කර ගන්න ඕනේ. ඒ ලෙන්ස් එකේ කර්වේචර් වැඩි කරලා රිෆ්‍රැක්ටිව් පවර් එක වැඩි කර ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් එහෙම වෙන්න නම් සීනරි මසල්ස් කොන්ට්‍රැක්ට් වෙලා තමයි මේ
කාචය වක්‍රතාවය වැඩි කරගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි පිපිල් එක කන්ස්ට්‍රික්ට් කරලා එන ආලෝක ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. මෙන්න මේ කරුණු තුන සිද්ධ වෙනවා තමයි ඇකොමඩේෂන් රිෆ්ලෙක්ස් සාර්ථක වෙන්නේ. එතකොට අපි කතා කරනවා දැන් සාමාන්‍යයෙන් අපි වස්තුවක් දිහා බලනවා. එතකොට වස්තුව දිහා බලනවා අපි ඒක අඳුරන කෝටෙක්ස් එකට යන්න බෑනේ. එතකොට විෂුවල් කෝටෙක්ස් එකට යන්න ඕනේ. එතකොට මේ පාත් එකේදී මොකද වෙන්නේ? අපි මේ මොක්කයක් දිහා බලනකොට ඒකෙන් එන ලයිට් එක විෂුවල් පාත් එක දිගේ ඇවිල්ලා ඔප්ටික් නර්ව් එක ඔප්ටික් ට්‍රැක් එක දිගේ ලැටරල් ජෙනිකුලේට් බොඩි එකට ඊට පස්සේ ඔප්ටික් කයස්ම එක හරහා කොහෙද කෝටෙක්ස් එකට යනවා. ඒ විෂුවල් කෝටෙක්ස් එකෙන් ඔය රූපේ සරණ විදියට එයා යනවා ෆ්‍රන්ටල් ලෝබ් එකේ තියෙන ෆ්‍රන්ටල් ලයිෆ් ෆීල්ඩ් එකට නේ. ඒ ෆ්‍රන්ටල් ලයිෆ් ෆීල්ඩ් එකේ ඉඳන් ඊට පස්සේ පල්ලෙහාට ඩිසෙන්ඩින් ෆයිබර්ස් විදියට තමයි මෙයා ඔකියුලෝමෝටර් නියුක්ලියස් තියෙන ඔකියුලෝමෝටර් නර්ව් එකේ නියුක්ලියස් තියෙන මිඩ් බ්‍රේන් එකේ සුපීරියර් කොර්ටිකස් ලෙවල් එකට එන්නේ. හරිද? පැහැදිලිද? මොකද මේ මොකද ෆ්‍රන්ටල් ලයිෆ් ෆීල්ඩ් එක විෂුවල් කෝටෙක්ස් එක මේ ඔක්කොම තියෙන බ්‍රේන් එකේ නේ. ඒ බ්‍රේන් එකේ තියෙන එකක් බ්‍රේන් ස්ටෙම් එකට එන්න නම් ඩිසෙන්ඩින් පාත් එකේ තමයි එන්න ඕනේ. එතකොට ඒ විදිහට තමයි මෙයා පල්ලෙහාට එන්නේ. ඒ පල්ලෙහාට ආවට පස්සේ කියන්නේ ඔකියුලෝමෝටර් නියුක්ලියස් වලට එද්දි දැන් මේ දකුණු පැත්තේ කියලා හිතන්න දකුණු පැත්තේ නම් දකුණු පැත්තේ තියෙන මෝටර් නියුක්ලියස් එකට සහ මේන් මෝටර් නියුක්ලියස් එකට සහ පැරාසිම්පතටික් නියුක්ලියස් එක කියන දෙකටම දෙනවා. කියන්නේ එක පැත්තක තියෙන දෙකටම දෙනවා මේ එක පැත්තක තියෙන එක පැත්තෙන් එන සිග්නල් එක. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? දැන් එක පැත්තක තියෙන එඩින්ගර්ස්පල් නියුක්ලියස් එක ඇක්ටිව් වුණාට පස්සේ එකක් තමයි එයා සීරීස් මසල්ස් වලට සිග්නල් එක යනවා ලෙන්ස් එකේ කවරේජ් එක වැඩි කරලා රිෆ්‍රැක්ටිව් පවර් එක වැඩි කර ගන්නවා. එඩින්ගර්ස්පල් නියුක්ලියස් එකේ කන්ස්ට්‍රික්ටර් පිපිල් මසල් එකට යනවා. කන්ස්ට්‍රික්ටර් පිපිල් මසල් එකේ පිපිල් එක කන්ස්ට්‍රික්ට් කරලා එන ලයිට් එක අඩු කර ගන්නවා. ඒ වගේම තමයි මේන් මෝටර් නියුක්ලියස් එකට යන සිග්නල් එකනේ. මේ මේන් මෝටර් නියුක්ලියස් එකට යන සිග්නල් එකෙන් මොකද වෙන්නේ? මේන් මෝටර් ඒ කියන්නේ එක්ස්ට්‍රාකියුලර් මසල් එකක් වෙන මේ මීඩියල් රෙක්ටස් මසල් එකට යනවා. මීඩියල් රෙක්ටස් මසල් එකේ මේ අයිබෝල් එක ඇක්සස් එක කන්වර්ජ් කරනවා. මේ විදිහට තමයි එතකොට ඇකොමඩේෂන් රිෆ්ලෙක්ස් එක කම්ප්ලීට් වෙන්නේ. එතකොට මම කිව්වා ඇකොමඩේෂන් රිෆ්ලෙක්ස් එක කම්ප්ලීට් වෙන්න නම් මොකද්ද? එකක් තමයි